समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से दत्वा अवजानाति संवासेन अवजानाति आधेय मुको होति लोलो होति मंदो होति मोमोहो होति ति अपमी मन इहलगड गल्पोत्त पुराण महाविहारे विहाराधिपति श्री गुणरत्न दहम पासले प्रधानाचार्य මුළු දිවවැනෙන්නටම සාම විනිසුරු අතිපූජ්‍ය නම කියන්න අවසරයි උළුවිටිකේ වජිරාඥාන නායක ස්වාමින් වහන්සේ ඒ වගේම අක්මීම නිහලගොඩ ගල්පොත්ත පුරාණ විහාරයේ ශ්‍රී ගුණරත්න දහම් පාසලේ ප්‍රධානාචාර්ය විහාරාධිකාරී නම කියන්න අවසරයි මා බොටු වෙන चंदानंद नायक स्वामीන් වහන්සේ වර ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනේ බෞද්ධ රූපවාහිනියේ මාතර ශාඛාවට අනුබද්ධතව බාහිර පටිගත කිරීමක් වශයෙන් මෙගාල්ල ප්‍රදේශයේ රමණීය පුණ්‍ය භූමියක් අරමුණු කරගෙනයි අද මේ ධර්ම ශ්‍රවණයේ සඳහා හැමදෙනාම සූදානම් වන්නේ. ඉතින් අද දවසේ මුළු ලෝකයටම විසිරුවා හරින මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ ගාල්ල බලහන්දුව බඳුන්ගොඩ පදිංචි වසන්තා නාමලී නානයක්කාර මෙතුතුමිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි. ඒ හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමය පින බුදු පසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් අමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන පැතුමෙන් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනේ මාතෘකා කරන්න දුනේ විශේෂ සූත්‍ර පාඨයක් අංගුත්තර නිකායේ පංචක නිපාතේට අන්තර්ගත තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ අපි ළඟ ඉන්න අපිත් එක්ක එකට බැඳී සිටින මේ පුජ්‍යලයන් ගැන මහා දේශනාවන් පවත්වන්න යෙදුණා. ඉතින් ලෝකයේ ගැන දේශනා කරද්දී ලෝකය කියන්නේ තමාමයි තමන් තුල මේ ගුණ මේ නුගුණ තියනවාද කියලා මෙනෙහි කිරීම ස්මරණය කිරීම ඒ වගේම ප්‍රත්‍යවේක්ෂා කිරීම සිහි කිරීම තමන්ගේ යුතුයකමක්. දැන් මේ සූත්‍රය අහගෙන යන ගමනේ ඔය කියන ලකුණු අහවල් කෙනාට නම් තියනවා නේද? මගේ ළඟම ඇඟේ ගෑවි ගෑවි ඉන්න මෙයාටත් මේ ලකුණු නම් තියනවා කියලා බාහිරට ගලපන්න එපා. ඒ බාහිරයට ගැලපුවා කියලා ඔයත්තුන්ගේ චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, චිත්ත වශී භාවය එකතු වෙන්නේ නැහැ. තමන් තුල මේවා තියනවාද කියලා මෙනෙහි කරලා බලන්නේ සමස්තයන් නිවනට අන්තරායකයි. නිවන් දකින ගමනේ සිත හදාගන්න ගමනේ හිත වසවා ගන්න ගමනේ ධර්මයට හිත එක්හසු කරගන්න ගමනේ යමක් බුදුරජාණන් වහන්සේ අන්තරායකයි කියලා දේශනා කරාද යමක් එපා කියලා දේශනා කරාදී සියල්ල එහෙම නෙවෙයි කියලා හේතු සහිතව කරුණු සහිතව ඔප්පු කරන්න සමර්ථ කෙනෙක් තුන් ලෝක ධාතුවේම නැහැ. ඉතින් ඒ නිසා ස්වාක්ඛාතෝ භගවතා ධම්මා
ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිස්වාක්ඛාත ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ අහලා අතීතේ කොච්චර දෙනෙක් සැනසුණාද කොච්චර දෙනෙක් නිවුණාද ඒ ධර්මයේ සටහන් මේ අවට පරිසරයේ තියෙනවා. ඒවන් අචින්ත්‍ය ධම්මා. එහෙම නැත්නම් මේ ධර්මයේ අචින්ත්‍යයි. ඒ ධර්මයේ අචින්ත්‍යයට පැහැදීමේ හේතුවෙන් මේ බුදුබණ අහපු නිසා තමයි මේ විහාර මන්දිරයේ දෙවන්ත බුද්ධ ප්‍රතිමා නිර්මාණය වුණේ. ඒ වගේ මේ උස් භූමියක ලස්සන මළුවක් නිර්මාණය වුණේ. දර්ශනීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිර්මාණය වුණේ ඒ ධර්මයට දක්වපු ආදරය, ශාසනයට තියෙන ලෙන්ගතුකම, මම ආයනේ බුද්ධ රත්නය මගේ, ධම්ම රත්නය මගේ, සංඝ රත්නය මගේ, ත්‍රිවිධ රත්නයම මගේ කියන මේ හැඟීම. ඉතින් ඒවා උපදව ගන්න ඕනේ ධර්මයේ තුලින්මයි. ඉතින් මේ සමාජය ගැන තථාගතයන්න් වහන්සේ දේශනා කරද්දී දේශනා කරන්න දුනා සවිජ්ජමානෝ ලෝකේ නැත්තම් මේ ලෝකේ පාතුරු භූතය පෙනෙන්න තියෙනවා. අපේ මේ ඉන්න මිනිස් සමාගම තුල මෙන්න මෙහෙම කෙනෙක් දත්වා අවජානාති දෙනවා. හැබැයි දීලා බනිනවලු. දන් දෙනවා. දන් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අපි දෙනවා, ඒගොල්ලෝ ගන්නවා. ඒගොල්ලෝ ගන්න හොඳටම දන්නවා. ඒ දීම අපට බාරයි, ගැනීම ඒ ඇත්තොන්ට බාරයි කියලා මේ විදිහට දීලා ඉවර වෙලා දොස් කියනවා. අපි අච්චර දුන්නා, ඒවට මොන වුණාද දන්නේ. මෙහෙම කරා, ඒවට ඒ සංරක්ෂණය කියන්නේ වෙනම දෙයක්. තමන් දුන්න ಜಾති ඒ බුදු පිළිමෙට නම් දුන්නේ බුද්ධ ප්‍රතිමාවටම තැන්පත් වෙලා තියෙනවද? චෛත්‍යයට නම් දුන්නේ ඒ චෛත්‍යයටම තැන්පත් වෙලා තියෙනවද? මෙන්න මේ විමර්ශනය මැනවේ. හැබැයි කොහොම සිතක් තියාගෙන නැත්තම් මේ දුන්නා අපි දෙනවා, ඒ වගේම ඒ දෙන જાති තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට නම් ඔයත්ෝ පින්ඩපාත දෙනවා, ඒ ආහාරය නිමන්ත්‍රණය කරලා දෙන්න පුළුවන්. වාර භක්ත විදියට නැත්තම් ඔයත්ෝ නිමන්ත්‍රණය කරනවා අහවල් දවසේ අපේ නිවසේ මේ තරම් සංඝ පිරිසක් වර්ණසේක්වා කියලා වාර භක්ත බෙදාගෙන අපි මේ වාරයේ දෙන්නම්, ඔයත් මේ වාරයේ දෙන්න කියලා. ඒ වගේම ගිලාන භක්ත මේ ගිලන්කමක් නිසා ඒ ගිලන් ස්වාමීන් වහන්සේලාට අපි මෙහෙම දෙන්නම් කියලා මේ විදිහට ඔයත් යම් සටහනක් අරගෙන කාල දාන ආදී වශයෙන් දෙන්න පුළුවන්. ඊට පස්සේ චීවර භික්ෂුන් වහන්සේගේ පරිහරණයට සිවුරු පිරිකර පූජා කරන්න පුළුවන්. එතනින් පස්සේ සේනාසන කියනවා නවාතැන් පහසුකම් නිවාස. ඊට පස්සේ බෙහෙත්. ඉතින් මේවා ඔයත්තුන්ගේ සමාජයේ වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ දරුවන්ට දෙන જાති ගොඩක් වෙනස්. බොහෝ දුරට අධ්‍යාපනයේ බෙහෙත් ඉතින් අධ්‍යාපනයේ දීලා ඉවර වෙලා ගත්තේ වට ඔයත්තුන් දොස් කියන්නේ මේගොල්ලොන්ට උගන්වන්න වියදම් කරපු සල්ලි වලට ඉතිරි ටික දානවා. ඒ බල්ලන්ට සුදු ආපරන් දුන්නා නම් වටිනවා. ඉතින් මේ විදිහේ ඒ දීලා ඉවර වෙලා ඔයත් මොනවද මේ කතා කරන්නේ? ඒ සමාජය තුළ දීම කියන එක අපට අපේ ගුණධම. ඒක අපටයි අවශ්‍ය. අපටයි පුරුදු කරගන්න ඕනේ. අපේ හදවතටයි ඒ ගුණ එක්කාසු කරගන්න අවශ්‍ය. මොකද ඒ තුලින් තමයි ඉති දානං මෙන්න දානය, ඉති සීලං මෙන්න සීලය, ඉති සමාධි මෙන්න සමාධිය, ඉති පඤ්ඤා මෙන්න ප්‍රඥාව. මේ දානෙන් නැගෙන සීලය, ඒ කියන්නේ දැන් මේ පාරමිතා තියෙනවනේ. ඒ පාරමිතාව ඇත්ත දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව ආදී වශයෙන් තමයි වරණංවගෙන යන්නේ. ඒකේ සමහර පාරමී ඔකේ පිළිවෙලක් තියෙනවා. දැන් ප්‍රඥා පාරමිතා මුලට ආවොත් එහෙම නැත්නම් මෛත්‍රී පාරමිතා, උපේක්ඛා පාරමිතා ආදී මේ උපේක්ඛාව මේවා නැතුව අනිත් කාරණා ටික ආවොත් එහෙම ගොරෝසුයි.
ඒ ගොරෝසු භාවයේ වෙසීමක් නැතුව ප්‍රඥාව තිබ්බොත් මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් උපේක්ෂාවක් නැතුව ප්‍රඥාව තිබ්බොත් එතකොට තමයි මිසයිල නිර්මාණය වෙන්නේ. නුවණ තියෙන නිසා මහා නාශක අවියාවුද නිර්මාණය වෙනවා. ඒ නිසා මේ දාණයෙන් තමයි හැඩය හදලා දෙන්නේ. ඒ හැඩය ගැන තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, යම් කෙනෙක් මේ මුහුර්තේ නැත්තම් මේ මොහොතේ මේ වෙලාවේ මේ අසුරෙහි නිවන් දකින්න කැමති නම් ඒ කැමති භික්ෂුවටද මන් දානේ පනවනවා. ඒ පාත්‍රයේ තියෙන බත් ඇටයක් වුවද බත් සරලුවක් වුවද දන් දෙන්නේ මැනවේ. දන් දීම හිතේ උක්කර්ෂවත් භාවයේ පිණිස, හිතේ වෛවරණ භාවයේ පිණිස, හිතේ සමාහිත භාවයේ පිණිස, හිතේ වර්ණවත් වීම පිණිස, හිතේ තුටුබහටු භාවයේ පිණිස හේතු හදනවා. එතකොට මෙන්න මේක ත්‍රිපිටකයේ පුරාවට සටහන් වෙලා තියෙනවා. ඔයත් දන්නවා සමහර කාරණා දස රාජ ධර්මයන් මෙනෙහි කළොත් ඒකෙත් ඔය දානය අන්තර්ගතයි. ඒ වගේම දස සක්විති වත මෙනෙහි කරොත් ඒකෙත් ඔය දානය තියෙනවා. දස පාරමිතාවන් මෙනෙහි කරොත් ඒකෙත් ඔය දානය තියෙනවා. දස පුණ්‍ය ක්‍රියා මෙනෙහි කරොත් ඒකෙත් ඔය දානය තියෙනවා. සතර සංග්‍රහ වස්තු මෙනෙහි කරොත් ඒකෙත් දානයේ පිරවචනයේ අර්ථචර්යාව සමානාත්මතාවය කියන එකේ මුල්ම හේතුව දානය. එහෙමනම් දක්ඛින විභංග සූත්‍රය, චූලකම්ම විභංග සූත්‍රය ආදී වෙස්සන්තර ජාතක ආදී මෙන්න මේ හැම කතාවකම විශේෂ හැම තැනකදීම විසිතුරු උනේම දානයෙන් පිණිතුනි. ඒ තරම් ඒක වටින්නේ සමහර ඇත්තොන්ට ඒකේ ගැඹුරක් තේරෙන්නේ නැහැ. ඒ දිය යුතු පිළිවෙල. දැන් මේ දෙදෙව්ලොවට අධිපති සක්දේව රජුරු එයාගේ නාමයම සක්කෝ සක්කච්ඡන් දානං දේතිති සක්කෝ සකස් කරලා දන් දුන්න නිසාමයි ඒ නාමය හටගත්තේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුන මේ දීමේ ආනිසංස මම තරම් දන්නවා නම් එක බත් ඇටයක් වුවද නොදී හුදකලාව තනියම ආහාර ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ බන්ධනයන් ඛණ්ඩනය කරන්න, හිත පිරිසුදු කරන්න මේ දානේ කොච්චර හේතු හදනවද? ඒ වගේම ඔයත්ොන්ට රොකොට්ටු වලින් එහෙම නැත්නම් මිග්යානා වලින් ඉනිමම් බැඳලා යම් හේතුවකින් ඉහළ තලවලට යන්න බෑ. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ උද්ධම් භාගීය, වරම් භාගීය කියලා ලෝක බෙදලා තියෙනවා. ඉහළ තලයේ මේරු මුදුන් වැසි දෙවියනේ මහා මේරු පර්වතය යොදුන් 1,68,000ක් උසයි. මෙන්න මේ මහා මේරු පර්වතයේ මුදුනේ තමයි තාවතින්සේ තියෙන්නේ. ඊට පස්සේ ඊට යට තියෙනවා චාතුර මහරජක දෙවොලව විමාන වත්තු ප්‍රකරණේ එහෙම නැත්නම් මේ විමාන වත්තු කතාවල ඒ වගේ ඉහළ තලවල සැප වින්ද සිද්ධ තියෙනවා. ඉතින් ඒකට යන්න ක්‍රමයක් නැහැ. ඒකට යන්න පාරක් නැහැ. මහා සමුද්‍රේ නම් නැවක් ගෙනියන්න පුළුවන්. වාතයේ තියෙන පරිසරයක නම් ගුවන් යානාවක් අරගෙන යන්න පුළුවන්. හැබැයි මේකට එහෙම ය아가න්න බෑ. ඒකට යන්න තියෙන සෝපානය එහෙම නැත්නම් ඉනිමග දානං සග්ගස්ස සෝපානං දානයමලු ස්වර්ගයට යන්න තියෙන ඉනිමග දානං තානං මිනිසුන්ගේ ස්ථාවර භාවය තාන භාවය හදන්නේ දානෙන්ලු. ඉතින් මේවට ඔයත් වටිනකමක් දෙන්නේ නැහැ. මොකද අර කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහැවට ගානක් නැහැ වගේ හැමදාම අහලානේ තියෙන්නේ. සමහර ප්‍රසිද්ධ කාරණා ඔයත් හිතන්න ඇයි ඒවා ප්‍රසිද්ධ වුනේ? ඇයි ඒවා ඒ තරම් මේ දිව මුල ලෙල දුන්නේ? මිනිස්සු කතා කරේ.
ඒ අතීතේ ඒවා ඒ තරම් මේ වචනේම තිබ්බේ. හැම තිස්සෙම තිබ්බේ. දුන් දේ සුවඳයි කිව්වා. දෙන්න නම් කොච්චර හරි බැරියයි කිව්වා. ඉතින් ඔය වගේ ඒ වචන එකහස් වුණ එකේ මහා බරසාර ගතියක් තියෙනවා. එතකොට ඒ දෙන එක දෙහිතක් නැතුව එක හිතින්ම දිය යුතුයි. සමහර පිරිස් ඉන්නවා එහෙම දීලා අපි දෙනවනේ ඒගොල්ලෝ ගන්නවා. ඒ ගැනීමට ගරිහා කර කර යනවා. ඊළඟ තැනැත්ත ගැන ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආශ්‍රය කරනවා. එකට ඉන්නවා. වර්ෂයක් වේවා, වර්ෂ දෙකක් වේවා, වර්ෂ 3ක් වේවා. එහෙම එකට ඉඳලා එයාට කියන ඔයාගේ හැටි මන් දන්නවා. ඔයා මං අඳුරගත්තා. ඇත්ත අඳුර ගන්න පුළුවන්. දැන් ඔය ඇත්තෝ විවෘත මනසින් මහා මංගල සූත්‍රය මෙනෙහි කරලා බලන්න. ඒ මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලාණං අපිට ආශ්‍රය කරන්න එපාවලු බාලයන්ව. පොඩි ළමයි නෙවෙයි. බාල කියලා කියන්නේ අව්‍යක්තයි. මේක පින මේක පව කියලා දන්නේ නැහැ. මේක සුදු කර්ම මේක කළු කර්ම කියලා දන්නේ නැහැ. මේක නිවැරදි මේක වැරදි කියලා දන්නේ නැහැ. එහෙම කිසිම සටහනක් නැහැ. සිල්ලුතුන් ගුණෝතුන් ගැන යම් ඇදහිීමක් විශ්වාසයක් නැහැ. ඒවත් එක්ක පරලොව ගැන යම් තැකීමක් නැහැ. ඒ ඇත්තෝ සමහර අකුසල කර්ම කුසල විදිහට ගණන් හදා ගන්නවා. කුසල කර්ම අකුසල විදිහට ගණන් හදා ගන්නවා. දැන් නෙක්ඛම්මයේ දාලා ගියා පව් කියලා කියනවා. ඒ කුසලයක්නේ අත්හැරීම. එතකොට එක්කාස වීම රාගයේ අකුසලයක්. ඒක මම මහා පිනක් කරගත්ත අර දෙන්න එක්කාස් කරලා කියලා ওই විදිහට දෙපැත්ත මාරු කරගෙන හදාගෙන යනවා. ඉතින් මේ පිරිස බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කරන්න එපා කියලා. ඉතින් ඔයත් වටපිට බලද්දී සමහර වෙලාවට ඔය කියන જાතිය කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉද්දැද්දී ඔයත් නැකිලා දුවන්නද? ඒ දිව්වට පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි පදයේ තියෙනවා පන්නිතානංච සේවනා. එතකොට මොකද වෙන්නේ? දැන් දෙවෙනි පදය අහගත්තේ බාලයෙක් නම් මෝඩ මිනිස්සෙක් නම් පඬිතු ආශ්‍රය කරන්න කියලා තියෙනවනේ කියලා. ඉතින් වටපිට බලද්දි මෙතන පඬිතෙක් හිටියා. ඒ පඬිත තැනත් ඉවත් වුණා කියලා. එතෙන් ගියොත් මොකද වෙන්නේ? එනිසා පින්තුනේ ටිකක් හිතන්න ඕන. ඇයි අපට බාලයන්ගේ ආශ්‍රය ලැබෙන්නේ? මේ ලෝකේ අපි නොදන්න ගොඩක් જાති තියෙනවා. ඒවා දිට්ඨ සුත මුතම නෙවෙයි. ඇසීම් දැකීම් ස්පර්ශම නෙවෙයි. හිතෙන් හිත යාවෙනවා. ඒ හිතින් හිත යාවෙන ගමනේ අපිට බාලයන් ආශ්‍රය කරන්න ලැබෙනවා නම් ඒ හේතුව අපේ හදවතේ බාල ධර්මතා තියෙනවා. ඔයත්ෝ යම් කුණපයක් නැත්තම් කරෝල ටිකක් ඔයත්ෝ මල්ලේ දාගෙන යනවනම් මැස්සෝ එන්නේ නැද්ද? ඉතින් මැස්සෝ එන්න එපා කියලා කොච්චර ප්‍රාර්ථනා කරත් හරියයිද? ඒක වීසි කරන තාක්කල් පැත්ත ළඟට ඒ සත්තු වෙනවා. එතකොට ඒ පවත්තන ධර්මතාවත් එක්ක තමයි ඇදීම සිද්ධ වෙන්නේ. ඒ නිසාමයි ඔය ජාතක පොත බලද්දී මහණේ කාලේ බිරිඳනම් දැන් මේ යසෝදරාවමයි. ඉතින් එයත්තුන්ගේ චින්තනය ගොඩක් වෙනස්. ඔයත්තු වැඩ ඔයත්තු දත්මදින එකත් වැඩක්ලු. මූණ හොදන එකත් වැඩක්ලු. අතු ගාන එකත් වැඩක්ලු. රෙදි හොදන එකත් වැඩක්ලු. වැඩ කියලා මවාගත්ත දෙයක් තියෙනවා. හැබැයි මේ චින්තනය මහා ශ්‍රේෂ්ඨ උතුමන්ගේ උත්තමාවියන්ගේ චින්තනය හරිම නිර්මලයි. හරි අපූර්වයි. ඔයත්තුන්ගේ තියෙන චින්තනය නෙවෙයි තියෙන්නේ. දැනුම් දෙනවා ස්වාමීනි. දැන් යසෝදරාවට අවුරුදු 78යි වයස.
සහජාතයි එක දවසේ ඉපදුනේ. ඉතින් ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කවිත්වයට අන්තර්ගත කරුණු ටිකක් කියනවා. ස්වාමීනි, ගහක වැලක් එතිලා තියෙනවා. ඉතින් ඔය ගහ මිය යන්න හොඳ නැහැ. වැල විතරක් ඉතුරු වුණොත් වැල අනාරක්ෂිතයි. ඒ වගේම ඒ පෙනුම හොඳ නැහැ. එනිසා වැල මිය ගියොත් ඒක ගහට පොහොරක් වේවි. ඔබ වහන්සේ මමයි ගහකුත් වැලකුත් වගේ එන ගමනේ මම දැන් පිරුණම් පාන්න තීරණය කරා. මට වයස අවුරුදු 78යි. වර්ෂ අවුරුදු 78 දී මේ බුද්ධ පතිවෘතාවිය එව නැත්නම් මහා බෝසතාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ආත්මීය පරිත්‍යාගය සිද්ධ කරපු මේ උත්තමාවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. ස්වාමීනි, මේ ලෝකේ කවුරුත් දන්නේ නැති කරුණු ටිකක් තියෙනවා. ඔක්කොම දන්නේ කුස ජාතකයේ පබාවතිය ලෙස මං ඔබට දැඩිකම් කරා, නපුරුකම් කරා, රෞද්‍රකම් කරා කියලා. එච්චරයි. ඒ වගේම වෙස්සන්තර ජාතකයේ දරුවෝ හොයා පිස්සුවෙන් ඇඬුවා මෙහෙමයි කියලා. ඒවා දිගහරිනවා. ඒ යසෝදරාව කියනවා කාරණාව, ස්වාමීනි, වෙස්සන්තර ජාතකයේ ඔබ වහන්සේ දරුවෝ දන් දුන්න එක ප්‍රශ්නයක් නේ. ඒක මට කියන්න තිබ්බා. කිව්වේ නැති නිසායි මං අඬ දරුවෝ හෙව්වේ. වහන්සේ කිව්වා නම් මට ඒ දුක තුනී කරගන්න තිබ්බා. ඒ වගේම කුස ජාතකයේ ඒ ආත්මේ වෙච්ච වැරද්ද ඒ ආත්මේම මං ඔබ වහන්සේගේ දෙපා මුල තැම්පත් වෙලා වැඳ සමාව ගත්තා. ඒ වගේම වහන්සේ පාරමී ගණනාවක් පුරා ගත්තා. එකම ආත්මයක ඒ තරම් පාරමී මොනවද? අදිෂ්ඨාන පාරමිතාව මේ සසර කර්ම යුද්ධයක්. පසේ බුදු කෙනෙක්ට කැවුම් පූජාවකදී හටගත්ත ප්‍රශ්නයක්. ඒ කර්ම ප්‍රාර්ථනාව, ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි ඈතට යන්න හිතුවා. ඔබ ප්‍රාර්ථනා කරා කොච්චර දුර හිටියත් මං ගන්නවා කියලා. වහන්සේ මනුස්ස රාක්ෂයෙක්ගේ ස්වභාවය තිබ්බේ. මම ඒ ප්‍රදේශයේ හිටපු ලස්සනම කාන්තාව, කැතම මනුස්සේ, ලස්සනම යුවතියක්ට ආදරය කරන්න සූදානම් වෙච්ච ගමනක්. වහන්සේ අදිෂ්ඨාන කරා මාව ගන්නවා කියලා. අදිෂ්ඨාන පාරමිතාවනේ. ඒ මා වෙනුවෙන් සීලය ඛණ්ඩනය කරේ නෑ. සීල පාරමිතාවනේ. රාජ්‍ය දරුවෝ කොච්චර ඇවිල්ලා හිටියද ඒ හැම දෙනාටම අභේදානය දුන්නා. ඉවසගත්තා. ශාන්ති පාරමිතාවනේ. ඒ වගේම රාජ්‍ය මවට බාර දීලා යන්න ගියා නෙක්ඛම්මේනේ. මේ විදිහට එක ආත්ම භාවයක එක විසිතුරු ජාති නිර්මාණය කර වසුන් කද කරේ තබාගෙන සෙල්ලම් බඩු නිර්මාණය කරන්න දුනම් ප්‍රඥාවනේ. ඒ කුඹල්හලේ සකපෝරුව අදිෂ්ඨාන බලයෙන් දීර්ඝ කාලයක් කරකවන්න යෙදුනා. අදිෂ්ඨානයේනේ. එනිසා ඒකාත්ම භාවයක ගොඩක් පාරමී පුරා ගත්තා. මෙන්න බලන්න ප්‍රඥාවන්තයන්ගේ දැනුම. ඔයත්තුගේ චින්තනය වෙනස්. අදහසිමේ අකහසිමේ එව නැත්තම් ඒ සිතවිලි අපට මෙහෙම කරා මෙහෙම දුන්නා කියන සිතවිලි නෑ. පාඩුවමයි හිතන්නේ. එයා මොනවද කරේ? එතකින් මේ යසෝදරා රාහත් තෙරණිය දැනුම් දෙනා ස්වාමීනි, මම වදන දරුවෝ වහන්සේ දන් දුන්නනේ. දරුවන් දන් දුන්න වැල් ප්‍රමාණය පමණක් යොදුන් 1,68,000ක් කුස මහා මේරු පර්වතයකට වඩා වැඩිලු. කවුද ඒ දරුවෝ වැතුවේ? ඒ අම්මා ගැන කවුරුත් කතා කරනවද? ඒ වගේම ඔබ වහන්සේ නෙස්කම්මයට ගියාලු. සමහර වෙලාවට එක දරුවෙක් උකුලේ අනිත් තමයි දෙන්න සෙල්ලම් කරනවා. එක දරුවෙක් බඩේ
ඔකල ඉන්න දරුවෝ කිරි බොනවා. මහත්තයෝ අමාරුයි වතුර ටිකක් ගේන්න කියලා වහන්සේට කියද්දී වහන්සේ කලගෙඩියත් අරගෙන ලිඳ ළඟට ගිහිල්ලා එහෙම්ම මේ ලිඳ ළඟ කලගෙඩිය තියලා කල කිරිලලු අබිනිෂ්ක්‍රමයට යන්න ගිහිල්ලා ඒ හැම තැනකදීම කනවැන්දුම් වුණේ මම. වතුර ගේනකම් බලාන හිටිය නෑ. ගිහින් බැලින්නම් කලගෙඩියේ හිස් කලගෙඩියක පුරවලක් නෑ. ඔයත්වනම් ශාප කරාවේ. සසර හුළඟක්වත් එපා කියා. එහෙම තමයි ඔයත්වගේ ප්‍රාර්ථනාව. නමුත් මේ දයාබර යුවතිය, මේ සොඳුරු ගැහැණිය, මේ පින්වන්ත ස්ත්‍රියව බුදු කෙනෙක්ට සමානව, ඒ කියන්නේ බුදු කෙනෙක් රාජ්‍ය දන් දෙද්දී එයා තනියෙන් ඒ බෝසත් ජීවිතය ගෙවුවා නෙවෙයි. දරුවොත් එක්ක පාරට වැටුණා. හිසත් දන් දෙද්දී දරුවොත් එක්ක කනවැන්දුම් වුණා. ඇඟ මස් කප කපා දන් දෙද්දී සමහර තැන්වල එන්න එපා කියලා ඉරක් ඇන්දා. ඒ ඉර ඇන්දේ මට ආදරේ නම් දැන් මේ යද්දි අබිනිෂ්ක්‍රමණයට නෙක්ඛම්මයට යද්දි දරුවෝ වඩාගෙන එනවා. යන්න එපා කියලා මහත්තයෝ යන්න එපා කියලා අඬ මේ යසෝදරාව දුවගෙන එද්දී ඒ පාරේ ඉරක් ඇඳන කෝට්ටක් කරන මට ආදරේ නම් මට සෙනෙහවන්ත නම් මේ ඉර පව් කරන්න එපා. ඒ ඉර මහා මේරු පර්වතය හරහා දැම්මා වගේ දැක දැක ඒ ඉරෙන් එහාට අඩියක් තියාගන්න බෑ. ඒ කිව්වේ ආදරේ නම් සෙනෙහවන්ත නම් මේ ඉරෙන් එහාට එන්න එපා කියලා කිව්වහම ඒ ඉරෙන් එහාට අඩිය තියාගන්න බැරුව විලාපතිය තියා අඬපු වාර එක්කෝ මතක් කරා. මතක් කරලා කිව්වා ස්වාමීනි හිතේ කිලිටක් නැහැ. හිතේ අසන්තෝෂයක් නැහැ. හිතේ අමනාපයකුත් නැහැ. හිතේ වෛරයකුත් ආවේ නැහැ. මම ඔබ වහන්සේ දන් දෙන්න මම වැදුවා. ඒවත් එක්ක වහන්සේගේ පාරමී ධර්ම වලට සහකාරියක් වුණා. එනිසා මමත් මැරෙන්නේ. මමත් පිරුණම් පාන්නේ අවුරුදු 80න්. නමුත් ඒක යුතු නෑ. ඉර හඳ දෙකම එකවර තරං වෙන්න හොඳ නෑනේ. ඉර බබලේවා සඳවතිය සමුගන්නම් කියලා මේ යසෝදරාව තමන්ගේ ධ්‍යාන වලට සමවැදී වෙදී ආත්ම භාවයේ නික්ෂේප කරන්න යෙදුණා. ඉතින් එතන මේ තැනැත්තිය මහා බෝසතාණන් වහන්සේගේ අගුණ දැක්කා නම් මොකක් වේද? ඒ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්න දුන්නම කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ ස්වરૂපය ගණන් හදාගන්න පිළිවෙල පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර පිරිසුදුයි. පිරිසුදු නම් ඒ වතුර ටික පැත්තොරෙසි ලෙස පරිහරණය කරන්න. හැබැයි පොකුණේ පාසි තියෙනවා නම් ඒ පාසි දෙපැත්තට කලබලයක් නැතුව පීරලා Tamanට අවශ්‍ය වතුර ටික ගන්න. ඒ පොකුණේ හිඳිලා නම් වතුර ස්වල්පයක් නම් තියෙන්නේ. ඒ ස්වල්පයක් තියෙන ජලය අතින් ගත්තොත් බොර වෙනවා නම් අත් දෙක දෙපැත්තෙන් තියලා මුවෙන් Tamanට අවශ්‍ය ප්‍රමාණය ගන්න. මොකද්ද මේ කිව්වේ? පුජ්‍යලයේ ජීවිතය ගැන. ඒ පුජ්‍යලයාගේ ජීවිතේ ගුණ තියෙනවා නම්, ගත යුතු જાති තියෙනවා නම්, ආදරේ, කරුණාව, සෙනෙහවන්තකම තියෙනවා නම් ඒක විඳ ගන්න කිව්වා. පිරිච්ච පොකුණක් වගේ. හැබැයි ගුණ අගුණ දෙකම තියෙනවා නම් අර පාසි ටික පීරලා වතුර ටික පිරිසුදුව ගත්තා වගේ ඒ අගුණ ටික පැත්තකට වීසි කරලා දැන් එහෙම જાති තියෙනවනේ. සමහර ඇත්තොන්ට පේන්නේ ඒවමයි. ඒක මහා පුදුම අවාසනාවක්. ඒ කියන්නේ එයාට හොඳට පේනවා වැවක මාළු ටික දඟලන එක. මාළු නැති පැත්ත පේන්නේ නැහැ. එතකොට හොඳට ඉඩමේ විසිවෙච්ච පොල් ගෙඩිය පේනවා. ඒ හොරකම් කරන්න කකුල් දෙක ළඟටම එනවා. එහෙම ඉන්නවා. සමහර කෙනෙක්ට
පෙනෙන්නේ මේ එක්ක කකුලක් කැඩිච්ච සතෙක් එක්ක ඇවිදගෙන යන මේ දුෂ්කර යාචක කෙනෙක්. ඉතින් පිච්චි අයියෝ අර සතා දුක් විඳිනවා. අර සතා කවුදෝ ගහලා අර මිනිස්සයා. ඉතින් ඒවමයි පෙන්නේ. ඉතින් ඒවත් එක්ක අර සුභ જાති බොහොම කලාතුරකින් තමයි චෛත්‍යයක් පෙනිපෙනී බුද්ධ රූපයක් පෙනිපෙනී යන්නේ. අර මහා නගර මැද්දෙන් ගියාට ඒවා වැරදිලාවත් පෙන්නේ නැහැ. ඊට යටින් අරක හරි විශාලයි බුද්ධ ප්‍රතිමාව. ඊට යටින් කවුරු රාගයට හේතු හදන කෙනෙක් ගියා නම් ඒක හොඳට පේනවා. ද්වේෂයට හේතු හදන සිද්ධියක් තිබ්බා නම් ඒක හොඳට පේනවා. ඇයි ඒ? තමන් හුරු කරලා තිබ්බ ක්‍රමය. ඒවා නිකම් පේන්නේ නැහැ. ඒවට හිතේ යම් එකඟතාවයක් තියෙනවා. ඒකකතාවය නිසා සත්පුරුෂෝ පේන්නේ නැහැ. ගුණෝතුම් පේන්නේ නැහැ. අර වගේ බුද්ධ මන්දිර පේන්නේ නැහැ. චෛත්‍ය පේන්නේ නැහැ. ඉතින් මේවත් එක්ක ඔයත් ගලපලා බලන්න මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන දුන්නේ යාගේ ගුණ චුට්ටයි තියෙන්නේ. ඒ ස්වල්පයක් නම් තියෙන්නේ. ඒ ස්වල්පයක් තියෙන ප්‍රමාණය බොර වෙනවා නම් අර මිනිස්සෙ දෙපැත්තට අත් දෙක තියලා මුව විතරක් එතෙන් ලං කරලා ගන්නවා වගේ ඒ තියෙන ගුණ ස්වල්පය ඔයත් මෙනෙහි කරගන්න කිව්වා. එතකොට මෙහෙම වුණොත් මේ සමාජය කොච්චර සුන්දරද? මේ සමාජය කොච්චර ලස්සනද? කෙනෙක්ගේ ගුණ දකින්න කැමති වුණොත් එහෙම නැත්නම් ඔය භික්ෂුන් වහන්සේලා අතීතේ භාවනා කරද්දී ඒ හිටපු විදිය හරිම සුන්දරයි. ඒ සුන්දරතාවයක මිනිස්සෙක් දකිනවා. පළමුව වඩින ස්වාමින් වහන්සේ පැම් පෙරලා තියලා භාජන දානශාලාවේ තැන්පත් කරලා තියලා සියල්ල අස්පස් කරලා ඊට පස්සේ තමන්ට දානේ අතිරික්ත නම් ඒ අතිරික්ත දාන ටික තව භාජනයකට දාලා තමන් වළඳලා යනවා. එතකොට මැද්දේන ස්වාමින් වහන්සේ කැමති නම් අර දාන ටිකක් අරගෙන එහෙම නැත්තම් තමනුත් එතෙන දාන ටිකක් අතිරික්ත භෝජනයක් අහසු කරලා ඒවත් තිබ්බ හැටියට සුද්ධ පවිත්‍ර කරලා යනවා. අන්තිමට එන ස්වාමින් වහන්සේ ඒ සියල්ල අස්පස් කරලා භාජන සුද්ධ පවිත්‍ර කරලා ඉඳුල් භාජන අස් කරලා තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ මේ ප්‍රදේශයට වඩිනවා. වඩිද්දී අර උයන් පල්ලා දැනුම් දෙනවා එන්න එපා ශ්‍රමණේ. බුදුරජාණන් වහන්සේ ඇඳුරුවේ නැහැ. එන්න එපා කිව්වා. මෙතන මේ භික්ෂුන් වහන්සේ තුන්නමක් පුදුම සමගියකින් ඉන්නේ. ඒ සමගියට බාධා වෙයි එන්න එපා කිව්වා. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා අඳුරගත්තා. මේ භාගතුන් වහන්සේ වැඩියේ කියලා. ඒවත් එක්ක දැන් ඔයත් උනම් මොකද කරන්නේ? ඔයත් උනම් හැමදාම මම ඇවිල්ලා මේගොල්ලොන්ට මගේ පංගුව තියලා යන්න ඕනේ. මේ අර දෙන්න මොනවා වළඳනවද දන්නේ නැහැ. හොඳ කොටසක් වළඳනවා ඇති. ඉතින් මේ හැමදාම මං තමයි මේ ඉස්සරම ඇවිල්ලා වතුර තියන්නත් ඕනේ. එහෙම හිතනවා. ඒක තමයි ඔයත්තුන්ගේ ස්වභාවය. ඔයත් වැඩක් කරද්දී හිතන්න මේ තරුණ පිරිස ඔයත්තුන්ට කිලෝ 50ක් උස්සන්න පුළුවන්. නමුත් සිමෙන්ති කොටයක් උස්සන්න 4 දෙනෙක් ඉන්නවා. ඒත් පල්ල වදිනවා. ඇයි? ඒ ශක්තිය දාන්නේ ඒ තමාගේ ඇඟේ හයිය පූර්ණ වශයෙන් දාන්නේ නැහැ. ඇයි හේතුව? ඒක තියාගෙන ඉන්නවා. මොකටද ඒ තියන් ඉන්නේ? ඒ ජවය දෙන්න ඕන තැන, ශක්තිය දෙන්න ඕන තැන, ඒ වැඩ කරන්න ඕන තැන අපි වැඩ නොකර මේ පොළොවට පස් වෙලා යන ඇඟේ ඒවා ඉතුරු කරගෙන මොකන්ද ඔයත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ඒවත් එක්ක ඊට පස්සේ සමහරට අන්තිම ස්වාමීන් වහන්සේ ගලපන්න පුළුවන් මේගොල්ලෝ හොඳ જાති වළඳලා ඉඳුල් ටික මට තියලා මම භාජන ටිකක් අස් කරන්න ඕන ඔක්කොම හොදන්න ඕනේ කියලා එතන තරගයක් ආවොත් මම
මැද්දෙන් එන්න ඕනේ. එහෙමනේ. අර දැන් ඔය පෞද්ගලික බස් ඇත්තොත් එහෙමයි. යන ගමන් කෝල් එකක් දෙනවා ආරයා ගියාද? එහෙම ඔය ඇත්තොන්ගේ ජීවිතෙත් එහෙමයි. ඉතින් මේකත් එක්ක මේ යන රටාවේ අපි අව්‍යාජ නැහැ. ව්‍යාජයි. එකින් එක්කෙනා රවට්ට ගන්න වැඩපිළිවෙලක් තියෙන්නේ. සදැහැති කියලා පෙන්නනවා. ගරුයි කියලා පෙන්නනවා. සාමයට කැමතියි කියලා පෙන්නනවා. හැබැයි මේවා දවසක අපි අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒ ගනුදෙනු කරන දවසට පැත්ත අසරණ වේවි. ඒ නිසා අපි ආශ්‍රය කරන කෙනාගේ අගුණ දකින්නම පුරුදු වුණොත් ආශ්‍රය කරන පිරිස අගුණට එන්න පුළුවන්. එතකොට ඔයත් හිත සුද්ධ කරගන්න ඕන. මැස්ස වහන්නේ තුවාලයක් තිබ්බොත්නේ සැර වෙන්නේ තුවාලයක් නිකන් ලේ ඇඟෙන් එළියට විසි වෙන්නේ නැහැනේ සැරව විදිහට. ඒ විසි වෙන්නේ විස බීජ එක්කාස වුණොත්. ඉතින් ඒ නිසා තමන්ගේ ඒවා වහගන්න නැතුව තමන්ගේ හිත සුද්ධ කරගන්න නැතුව ලෝකේ මේ අසත්පුරුෂයා මේ එපා කියලා බැන බැන යනවනම් මේ වචන කියන ඒවා හදවතේ සිතුවිලි නෙන්නේ. ඒ හදවතේ සිතුවිලි වචන විදියට නිර්මාණය වෙද්දී කෙනෙක් කතා කරද්දී ඒ කතා කරන ක්‍රමයක් එක්ක එයාගේ අවශ්‍ය නම් ඒ කියන්නේ මේ සමස්තය කැඩපතක්. අපේ ඇඟේ හැම හැඩයක්ම දැන් ඔයත් දන්නා ලකුණ්ඨ බද්දේ මහා රහතන් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේ මිටි. ඒකට හේතුව අප්‍රමාණ ගුණධර්ණ භාග්‍යතුන් වහන්සේට අතීත බුද්ධ ශාසනයක ප්‍රමාණ කරලා චෛත්‍යයක් ඇදුවා. ඉතින් ඒ වගේ ඒ හැඩය ඇඟේ හැඩය කෙනෙක්ට අසනීපයි. අසනීප වෙන්න හේතුව චූලකම්ම විභංග සූත්‍රයේ තෝරලා දෙනවා මේ සතුන්ට හිංසා කිරීම. ඒ වගේම එයාගේ ප්‍රභාස්වර භාවය නැහැ. ඒකට හේතුව අතීත සංසාර ජීවිතේ තරහෙන් ඉඳීම. එයාට නුවණ නැහැ. අතීතේ නුවණ ලැබෙන පින්කම් කරගත්තේ නැහැ. එහෙම නැත්නම් එයාට ධනෙ නැහැ. අතීතයේ දන් දුන්නේ නැහැ. ඔයත් ඒක තව කාටදෝ පටවනවා. අපිට තාත්තා දුන්නේ නැහැනේ මොකුත්. අර ඔක්කොම අරයටනේ දුන්නේ. අපේ ගුරුවරයා හොඳ නැහැනේ. එයා අපිට හරියට උගන්වුවේ නැහැ. එහෙම නැත්නම් අපේ දොස්තර මහත්තයා හොඳ නැහැනේ. එයා අපිට හරියට බෙහෙත් කරේ නැහැ. ඒ නිසා මට ලෙඩ නිසා මට විභාග ලියා ගන්න බැහැ. ඔයත් කාට හරි ඔයත් උංගුවේ අඩුපාඩු කොහොම බෙදලා දෙනවා. ඇයි ඒක උනේ? ඒක උනේ අර ළමයා හදිස්සියේ ගියපු නිසා නෙමේ. එතකොට ඔයත් හිතනවා කැකිල්ලේ රජුරන්ගේ නඩු තීන්දුවට hina වෙන්න. මොකද්ද? ඒ කැකිල්ලේ රජුරෝ ළඟට තීන්දුවක් දෙන්න යන බිත්තියකට යට වෙලා මට මතක හැටියට. ඉතින් ඇයි කියලා හොයන්නේ නැද්ද මේ බිත්තියට යට වුණේ බාසොන්නෑගේ වැරද්ද. බාසොන්නෑ වැරද්ද ඊට පස්සේ එනවා මේ ගෝලයා වතුර වැඩියෙන් දාලා. ගෝලයා වතුර වැඩියෙන් දාලා තියෙන්නේ කලේ කට ලොකුවට හදලා. කලේ කට ලොකුවට හදලා තියෙන්නේ කවුද පාර යනවා දැකලා. ඒක බලන්න ගිහලා තමයි කලේ කට ලොකුවට හැදිලා තියෙන්නේ. ඉතින් ඔහොම ඊට පස්සේ ඒ මිනිස්සයා ගෙනාපා ඒ මිනිස්සයා කියන අයියෝ මං කෙට්ටුයිනේ. මං පෑගුවොත් එහෙම ඇතාගේ කකුල් දෙක රිදෙයිනේ. ඒ නිසා හොඳ මහත මිනිස්සෙක් මේ ඇතාට පා ගන්න දැම්මා නම් හරි මෙට්ටයක් පෑගුවා වගේ තියෙයි. ඒක වුණා අතීතයත් දන්නවා. ඉතින් මේ තීන්දුව ගැන හිතද්දී පැත්තොන්න හිනායි දැනුත් එනවා. හැබැයි මේ තීන්දුවම තමයි ඔයත් ජීවිතේ නම් ටික වෙනස්. කාට හරි ඔයත් තීන්දුව අරගෙන දීලා තියෙනවා මන් නෙවෙයි. දැන් කවුද පිළිගන්නේ? වාහනේ හැප්පුණොත් මේ මමයි වැරද්ද කරා කියලා නෑ. එක්කෝ ඒකේ වාහනේ දෝෂයක් කියාවේ. එහෙම නැත්නම් මේ අරගොල්ලොන්ගේ වැඩ නිසා මේ එද්දි නෝන මහත්තයා සැරවුණා. මං ඒ ගැන හිතේට ඇවිල්ලා තමයි මේ කල්පනාව නැතුව වැදුනේ කියලා. එහෙම නැත්නම් දරුවෙක් අසනීපෙක්.
ඒ දරුවා ගැන හිතන්න ගිහිල්ලා තමයි මේක උනේ කියලා මොකක් හරි කියනවා. ඒ ඔක්කොම නැත්තම් කියන යාට ඒ රාෂ්ටකයක්ලු. ඒක තියාගන්න බලන කවුරු හරි මොනවා හරි කරලා ඔය හුනියම් කරලාලු. ඉතින් එතකින් කොහොමද අපි අපේ ප්‍රශ්න විසඳගන්නේ? ඇයි ඒක Tamanට ගන්න බැරි? නෑ මේක මගේමයි. මේක මගේමයි. මේක මගේ දෝෂයක්. එහෙම හිතන තාක්කල් ඔයත්ොන්ට වෘද්ධිකර භාවයක් ඇති කරගන්න පුළුවන් Taman පැත්තට හැරුණොත්. මොකද ඊළඟ ගමනේදී මේ කිසි කෙනෙක් දැන් ශනිකව මෙතන ඉන්න කෙනෙක් මිය ගියොත් මේ කිසිම කෙනෙක් අපට සම්මුඛ වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ඒ නිසා ඒ පුජ්‍යලයන්ගේ අගුණ තිබ්බාවයි. ඒක අපි දැක ඒකත් එක්ක රිදි ඒකත් එක්ක වෙහෙසි අපි මිය ගියොත් අපට මොකද වෙන්නේ? දැන් හිතන්න හේතුඵල දහමත් එක්ක ගලපගෙන යද්දී ඔයත් නිතරම තරහෙන් නම් ඉන්නේ. ත්‍රිසංගත ලෝකයක ඉපදෙවි. සර්පෙක් වේවි. ඇයි තරහ යන එක හොඳ නැහැ. ඉතින් මොනවා හරි අරමුණු අරගෙන අපි ගෙදර කට්ටිය වේවා හුළඟ වේවා අවුව වේවා යම්ම හේතුවක් අරගෙන අපි ද්වේෂය උපදව ඉන්නවා නම් එහෙම නැත්නම් යම්ම හේතුවක් අරගෙන අපි රාගය උපදව ඉන්නවා නම් ඒ සියල්ල Tamanට අහිත පිණිස පවතිනවා. Tamanට අවඩ පිණිස පවතිනවා. ඒ අර්ථයෙන් මේ ලෝකය හදන්න බෑ. ලෝකේ හැදීමේ වැඩපිළිවෙලකුත් නෑ. තමන් හැදෙන්න අවශ්‍යයි. ඒ වගේම නැවත ත්‍රිලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා ලෝලෝ හෝති. නැත්තම් එයා ශ්‍රද්ධාව විමතේ. ශ්‍රද්ධාව ප්‍රේමය කියන එකක් ටිකයි තියෙන්නේ. ශනිකව පැහැදෙනවා ශනිකව අපැහැදෙනවා. ශ්‍රද්ධාවත් චුට්ටයි තියෙන්නේ. ශනිකව පැහැදෙනවා ශනිකව අපැහැදෙනවා. ඔයත්තුන්ගේ ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. ඔයත්තු මේ සෝතේ ඇසීම හොඳයි. හැබැයි අහන්න ඕන බුදුබණනේ. අහන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මා. ඒ බුදුබණ අහලා ඔයත්තු තීන්දුව ගන්න ඕනේ. තීරණයකට එන්න ඕනේ. එහෙම නැත්නම් අර කාලයකට කියනවා මේක හොඳයි කියලා. ඊට පස්සේ ඔයත්ෝ විපස්සනා භාවනා වඩන්න යනවා. මනවි වටිනවා. කාලයකට හොඳයි කියන සමත භාවනාව. ඊට පස්සේ ඒ කාලයට ඔයත්ෝ සමත රැල්ල. කාලයකට කියනවා මේ පින්කම් ටිකක් කරන්න ඕනේ. ඒ කාලේ පින්කම් රැල්ලක් වෙනවා. කාලයකට කියනවා නෑ දන් දෙන්න ඕන කියලා. ඊට පස්සේ දානේ රැල්ල. ඒ ගමේ එක යාවට එහෙම යනවා. ඒ ගෙදරත් පිරිත්, එහා ගෙදරත් 35 පිරිත්, හැම ගෙදරකම පිරිත් කියාගෙන යනවා. ඊට පස්සේ ආයේ දානේ දීගෙන යනවා. ඊට පස්සේ ආයේ භාවනා වැඩසටහන් වල දිගට යනවා. ආයේ ආරණ්‍ය හොය ඈත බස් අරගෙන ලොරි අරගෙන එයත් නඩේ ගුරෙක් විදියට හොයාගෙන යනවා. අනික් කෙනත් හොයාගෙන යනවා. ඉතින් මේවා වටිනවා. අත්තරින් එපා නිකන් ඉන්නවට වඩා ඒක වටිනවා. නමුත් Tamanට ඉලක්කයක් තියෙන්න ඕනේ. Taman ඒ හැමෝම අහන එකත් එක්ක හිත පාවි යනවට වඩා දැන් මහා බෝසතාණන් වහන්සේ උද්ධක රාමපුත්‍ර ළඟට ගියා. ගිහිල්ලා විමසීමක් කරා. ඔබගේ චිත්ත ඒකාග්‍රතාවය කොපමණද? ඔබගේ චිත්ත වශී භාවය කොපමණද? ඔබේ චිත්ත සමාධිය කොච්චරද? ඔබගේ ධ්‍යාන කොපමණද? ඒ විමසීම් කරද්දී අට සමාපatti දක්වා නේව සංඥානා සංඥා ආකාසංචායතන ආකින්චායතන විඥානංචායතන ආදී මෙන්න මේ වගේ හැඩතල මහා බෝසතාණන් වහන්සේ අහගත්තා. අහගෙන මෙනෙහි කරන්න දුනා. ඇයි ආලාරයන්ට විතරද ධෛර්යය තියෙන්නේ? මට ධෛර්යය නැද්ද?
ඇයි ආලාරයන්ට විතරද වීරිය තියෙන්නේ? මට වීරිය නැද්ද? ඇයි ආලාරයන්ට විතරද උත්සාහය තියෙන්නේ? මට උත්සාහය නැද්ද? ආලාරයෝ යමකට එක්කාසු වුණාද? යමකට සමවැදුණාද? ඒ මං උපදව ගන්න අවශ්‍යයි කියලා තල්ලට දිව හිර කරා කියලා. හිර කරලා මහා ධෛර්යයෙන් උත්තර විඳගත්තා. නොබෝ දවසකින්ම ඒක උපදව ගත්තා කිව්වා. උපදවගෙන මේ ටිකද තියෙන්නේ. ඔව්. හිතන්න කෙනෙක් 5 වරක් යනකම් දන්නවා චක්කරේ. ඔබගේ ධර්ම කොච්චරද කියලා අහලා මං 5 වරක් යනකම් දන්නවා. මට ගෝලුව 500කුත් ඉන්නවා. එතකොට එයාගෙන් කියන මේ එයාට විතරද නුවණ තියෙන්නේ මටත් තියෙනවානේ කියලා ඒ ටික පුරුදු වෙනවා. පුරුදුලා ඔහුට කියනවා මටත් දැන් 5 වරක් පුළුවන් කියලා. ඊට පස්සේ කියන එහෙමනම් අපි දෙන්නම දැන් සමානයිනේ. අපි මේ ශිෂ්‍යෝ දෙකට බෙදාගෙන පාලනය කරමු කියනවා. කැමති වෙන්නේ නැහැ. මගේ ඉලක්කය ඒක නෙවෙයි. එතන විමුක්තිය නැහැ. එතන ප්‍රපංචය පමණයි කියලා උන්වහන්සේ එතනින් ඉවත් වුණා කියනවා. ඒ වගේ පින්තුනේ මේකට ධෛර්යය තියෙන්න ඕන. ඔය බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍රවල අපට උදාහරණ දෙන්නෙම ඒ උදාහරණ නැත්නම් රාජ ගෞරවයට පත් වෙච්ච ඇතා ගැන කියනවා. රාජ භෝගයක් වශයෙන් පවතන ඇතෙක් ගැන කියනවා මහණෙනි. ඇත්තු කොච්චරවත් ඉන්නවා. ඒ ඇත්තු අතරේ රජුට වැදගත් රජුත් එක්ක ඉන්න ඇතා කලබල වෙන්න හොඳ නැහැ. සැත් පහර ඉවසන්න ඕන. ඊතල පහර ඉවසන්න ඕන. ඒ අස් සේනාවක් දැකලා පාබල සේනාවක් දැකලා ඇත්තු සේනාවක් දැකලා පස්සට යන්න හොඳ නැහැ. මෙන්න මේ විදිහට යතහගේ තියෙන ලකුණු තියෙනවා. මේ ගඳ ඉවසන්න ඕන මිනිස්සුන්ගේ දහඩිය ගඳ, අසුචි ගඳ, මූත්‍ර ගඳ ඉවසන්න ඕන. ඒ වගේම නුවණ තියෙන්න ඕන. තමන්ව බේරගෙන තමන්ගේ ඇග්ගොව්වවත් බේරගෙන ඉදිරියට යන්න. මේ ආදී ලකුණු ඉතින් සාමාන්‍ය ඇතෙක් ළඟ නැහැ. විශේෂ ඇතෙක් වෙන්න ඕන. ඒ වගේම නිවනට යන භික්ෂුව නිවනට යන තැනැත්තත් මේ වගේම වෙන්න ඕනලු. ඉතින් මේවා අපට පුදව ගන්න බැරි જાත නෙවෙයි පින්වතුනි. ඉතින් මේ ලෝකේ තව කෙනෙක් ඉන්නවා. දැන් පුජ්‍යලෝ කීප දෙනෙක් ගැන ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදී යමුකෝ කට ඇරගෙන ඉන්නේ කියන දේ ඒ විදිහටම පිළිගන්නවා. විදක්ෂණශීලී නැහැ. ඉතින් මේ කාරණා එකින් එක තලෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරලා අන්තිමට දේශනා කරා මෝහයි. කුසලයේ දන්නේ අකුසලයේ දන්නේ නිවැරද්ද දන්නේ. ඉතින් මේක දැන් ගලපන්න එපා. මේ මා ළඟ ඉන්න කෙනා ගැනද මේ කියන්නේ? මෙයා මෝහ මූලයිද? මෙයා හයාගත් මෝහ ඇතුව ಗುಣ අගුණ ගලප ගන්න දෙන්නේ. ඉතින් මෙහෙම මෙනෙහි කරගෙන යන්න නැතුව Taman දෙසට හැරෙන්න. මේ බණ නැවත වාරයක් ඔයත් අහන්න පුළුවන්. යහන වාරේ හොඳට දැන් මේ වගේම නැවතත් අහගන්න. ඉතින් එහෙම මෙනෙහි කරගත්තොත් ඔයත් උන්ට සංවර්ධනය වෙන්න පුළුවන්. ඒක තමයි ධර්මාදාසය. දහම් කැඩපත තමයි ඔයත් ඉස්සරහා තිබ්බේ. ඔයත් උන්ගේ ආත්මීය දෝෂ අඩුපාඩු බලා ගන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව මේ හැම දිනාටම ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිටුවා ගනිමු. තේසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරන්න දුනේ ගාල්ල වලහන්දුව බඳුන්ගොඩ පදිංචි වසන්තා නාමලී නානායක්කාර මෙතුමිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි. එයත්තුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා. අද දින 80 වන ජන්මදිනයේ සමරන විමල අතපත්තු මවතුමියට සෙත් ප්‍රාර්ථනාව. ඉතින් අපි සෙත් පතමු. වයෝවෘද්ධම්මා කෙනෙක් අද මේ ඉස්සරහටම ඇවිල්ලා ධර්ම ශ්‍රවණයේ යෙදෙනවා. ගන්න ඖෂධ දිව්‍ය ඖෂධයක්ම වේවා.
වෛද්‍යවරුන්ට දිව්‍ය ඥානයට මින් වහවහා රෝග නිදාන වැටේවා. එන්න හැමතිස්සෙම මහා චෛත්‍යරාජානන් වහන්සේ උතුම් දලදා වහන්සේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ සිහිපත් වේවා කියලා අපි ආශිර්වාදනය කරමු. ඒ වගේම 12 වෙනි දින 9 වෙනි උපන්දිනයේ සමරන හිරුම් රශ්මික නානාකාර පුතාට සෙත් පැතීම, යොහානිස් නානාකාර පියාට, රණවිරු අතුල පුෂ්ප කුමාර සොහොයුරාට සහ සියලු රණවිරුවන්ටත් නැන්දනියන් දෙදෙනා ඇතුළු පවුලේ මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම රංජීව සුසන්ත නානායක්කාර, සමම්පියංකර නානායක්කාර සොහොයුරන්ට, ක්‍රිෂානි ධර්මිකා සොහොයුරියට, තෝරයා දෙව්මිනි නානායක්කාර දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම, ගල්පොත්ත විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය නමකයන් අවසරයි උළුවිටිකේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට, ගරු පඬිත නමකයන් අවසරයි මාබොටු වන චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනාව, එවැගේම විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාට ධර්මදේශනා කරපු අපටත් සෙත් පැතීම, ගල්පොත්ත පුරාණ විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට පින් දෙමින් මේ ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි හැම දිනාටමත්, පවුලේ සියලු ඥාතීන්ට උදව් උපකාර කරපු හැම දිනාටමත්, සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, අතිපූජ්‍ය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට උතුම් බුදුබව පිණිස වේවා කියන ප්‍රාර්ථනාවත්, එවගේ වර්තමාන ගෞරව සභාපති දුරන්දර බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉතින් හැදුවඩු දෙමාපියන්ට, නැනස පහදා දුන්න ගුරුතුමන්ට, සමස්ත ඥාතීන්ට සැපෙන් සැපේ පිණිස වේවා කියන අදහසින් එකටම දෙවියන් ඥාතීන් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රය අනන්ත සෝයිසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා, තබන පියවරකට පාසා නිත්‍ය ආරක්ෂාව, සෙත සාන්තිය සැලසේවා, සෙත් වේවා කියලා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.